ආයිබෝවන් යහපත් දවසක් බදාදා නුගසෙවණේදී අප මුණ ගැහෙන ඔබ සියලු දෙනාට. අපි හැමෝගෙම ජීවිතවලදී අධ්‍යාපනය කියන්නේ හරි වැදගත් කාරණයක්. අධ්‍යාපනය උපතේ සිටම අපිට එක එක ආකාරයෙන් ජීවිතයට ලැබෙනවා. අත්දැකීම්, අවවාද, ඒ වගේම පාසල් අධ්‍යාපනය ජීවිත කාලය පුරාම අපි අත්දැකීම් හරහා ජීවිතයට අධ්‍යාපනයක් ලබා ගන්නවා. මේ අතර ආචාර ධර්ම එහෙම නැත්නම් විනය ගරුක බව කියන එක ජීවිතයක් යහපත් කරන්න, සාර්ථක කරන්න කොයිතරම්නම් වටිනවද? අපි හැමෝටම ජීවිතයේ ලැබුණු අත්දැකීම් එහෙම නැත්නම් ආචාර ධර්ම, විනය ගරුක බව මේ හුරුව පුරුද්ද දැන් ජීවිතේට ප්‍රායෝගිකවම හැමෝගෙම යහපත වෙනුවෙන් යොදවන්න හොඳම කාලයක් ඇවිල්ලා. තවමත් අපි ඉන්නේ අපි හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් නිවස තුල. හැබැයි නිවස තුල හිටියත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන්, සමගිය යහපත වෙනුවෙන් අපි හැමෝටම ආචාර ධර්ම කීපයක්ම රකින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අදත් බදාදා නුගසෙවණේදී අපි ඔබට යෝජනා කරනවා ඔබේ ආරක්ෂිත බව වෙනුවෙන්, ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂිත බව වෙනුවෙන්, රටේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් ඔබ විනය ගරුක වන්න. ඔබ කුඩා කල සිටම ජීවිතයට එකතු කරගත්ත ආචාර ධර්ම පද්ධති රකිමින් අපි රටක් විදියට මේ අභියෝගය ජය ගන්න එකට අත්වැල් බැඳගෙන හොඳ ගමනක් යමු. එවැනින් ඔබට බොහෝ තොරතුරු කියන්න අපි සූදානම් අද බදාදා නුගසෙවණේදී. හැමදාම නුගසෙවණ ඔබේ ජීවිතය සිසිල් කරා, සුන්දර කරා. මේ මොහොතේදීත් රටක් විදියට, ජාතියක් විදියට ජාතික නාලිකාව ඒ වගකීම ඉතාම හොඳින් ඉටු කරමින් ඉන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අදත් උදෑසන 8 සිට 11 දක්වා අපිත් එක්ක එකතු වෙන්න. සැබෑවටම මේ කාලයේ ඔබේ ජීවිතේ යහපත් කරાવી, දැනුමෙන් පිරිපුන් කරાવી, තවත් අලුතෙන් හිතන්න ඔබට මන්මාවත් විවෘත කරાવી. අයිබෝන් සිතාරා. අයිබෝන්. අපි හැමනම් අපේ කටයුත්ත ආරම්භ කරන්නම් බදාදා නුගසෙවණේ. අපි සූදානම් වෙන්නේ සිතාරා මේ COVID-19 ව්‍යාප්තියට නැත්නම් වසංගතයට එරෙහිව දෙස් විදෙස් මාධ්‍ය භාවිතාව සහ ඊට අදාළ කාරණා කිහිපයක් පිළිබඳව කතා බහ කරන්නටයි 1980 යුනෙස්කෝ සංවිධානය විසින් නෙළිදැක්වුණු සුප්‍රකට මැග්බ්‍රයිඩ් වාර්තාව ඇසුරින් සකස් කළ Many Voices One World කෘතියේ සඳහන් වෙනවා ජනමාධ්‍යයන් සතුවන කාර්යභාරයන් කිහිපයක්. සිව්වැදෑරුම් කාර්යභාරයන් අතර සුපරීක්ෂණය, ඒ වගේම අර්ථ දැක්වීම, සහ සම්බන්ධය ගොඩනැගීම මෙවැනි තත්ත්වයක් තුළ ඒ අදාළ කාරණාවට සමාජය අනුගත කිරීමේ සමාජානුයෝජන ක්‍රියාවලිය ආදී ක්‍රියාවලින්. ඉතින් මෙවැනි විද්වතුන් විවිධ ආකාරයෙන් ජනමාධ්‍ය කාර්යභාරයන් පිළිබඳව විවිධ අදහස් පළ කරලා තිබෙනවා. COVID-19ට එරෙහිව අපේ රටෙත් ජාත්‍යන්තරයේත් ජනමාධ්‍ය කාර්යභාරය පිළිබඳව කතා බහ කරන්නට අප ආරාධනා කරා දෙස් විදෙස් ජනමාධ්‍ය භාවිතාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු වන ඔබ අප කවුරුත් ගරු කරන ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. මොහන් සමරනායක මහත්මයා, දැන් මේ COVID-19ට එරෙහිව ජනමාධ්‍යයේ කාර්යභාරය අපි වෙන්කොට ගන්නකොට ඔබතුමන් අපේ දේශීය මාධ්‍ය භාවිතාව, ජාතික මාධ්‍ය භාවිතාව කොයි විදිහේ තක්සේරුවකටද ලක් කරන්නේ? ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් මාධ්‍ය භාවිතය මැද තැනක තිබෙනවා කියලායි මම දකින්නේ. මුළුමනින්ම සාධනීය හෝ මුළුමනින්ම නිෂේධනීය හෝ නොවේ. දැන් නිදර්ශනයක් වශයෙන් ගතහොත් මට දෙන්න අසේල ඔබ පටන් ගත්ත තැනට යන්න මම හිතනවා අපේ සාකච්ඡාවට වඩා ප්‍රයෝජනවත් වේවි. ඔබ සඳහන් කළා සීන් මැග්බ්‍රයිඩ් වාර්තාව ගැන. මේ වාර්තාවය සම්පාදනය කරන්නේ යුනෙස්කෝ ආයතනයේ මූලිකත්වයෙන් 1976 දී පත් කළ කොමිසමක නිගමන පදනම් කරගෙන. මේ එය පසු 1980 දී ග්‍රන්ථයක් ලෙස එළිදුටුවා. ඒ ග්‍රන්ථයේ ආරම්භයේදීම සඳහන් වෙනවා ජනමාධ්‍යයෙන් නැත්නම් ජන sannivedana මෙවලම් වලින් ජන sannivedanයෙන් සමාජයේ අපේක්ෂා කරන පොදු කාර්යයන් පළල් වශයෙන් ගත්තොත් 8ක් ඇත්තෙම. ඒ 8ම මේ අසේල අපේ මේ කතා බහට අදාළ වන එකක් නැහැ. නමුත් ඒ 8න් සැලකිය යුතු සංඛ්‍යාවක් අපි අද මේ කරන කතා බහට අදාළයි. පළමු එන්න තමයි තොරතුරු සම්පාදනය, information.
ජනමාධ්‍ය සමාජයට කළ යුතු වන්නේ ඕනෑම ප්‍රස්තුත විෂයක් පිළිබඳව මාතෘකාවක් පිළිබඳව හැකිතරම් නිවැරදි තොරතුරු එකතු කොට ඒවා ජනතාවට තේරෙන භාෂාවෙන් සරල විදියට පැහැදිලි කර දීම. මන්ද ජනමාධ්‍ය විසින් ආමන්ත්‍රණය කරනු ලබන ග්‍රාහක සමූහයා සමජාතීය කුලකයක් නොවේ. ඒකේ විවිධ කණ්ඩායම වයස් මට්ටම් අනුව රුචිකත්වය අනුව අධ්‍යාපනය අනුව විවිධයි. තොරතුරු සම්පාදනය. දැන් අපි COVID-19 වලට එමු. COVID-19 කියන්නේ දැනට බොහෝ සෙයින් කතා බහට ලක් වුණත් මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න දිග නමක කෙටි නම සංකේත නාමය. COVID-19 කියන්නේ කොරෝනා වෛරස් ඩිසීස් කියන වචනේ කෙටි යෙදුම COVID-19 කියන්නේ ඒක හඳුනාගත්ත වර්ෂය. මේ රෝගය පිළිබඳව ඇතිතතු ඇතිපමණට දැනු විද්‍යාත්මකව ශාස්ත්‍රීය ලෙස දැනුවත් කිරීම පළමුවෙනි කාරණේ ලෙස මම දකිනවා. එහිදී බොහෝ විට මේ රටෙත් වෙන රටවලත් දකින්නට ලැබුණු කාරණයක් කොරෝනා වෛරස ව්‍යාප්තිය පටන්ගත් විට එය ඉතාම බියකරු වේශයක් ඒකට ආරෝපණය කරමින් තමයි මුල් වටයේදී ජනමාධ්‍ය මේ සිදුවීම් වාර්තා කළේ. එහි තිබෙන වරදක් වන්නේ කොරෝනා වෛරසය මානව ඉතිහාසයේ ඇති වුණු පළමුවෙනි වසංගතයක් නොවේ අවසාන වසංගතයක් නොවේ අසේල. අප දන්නවා මානව ඉතිහාසයේ වරින් වර කලින් කලට එවැනි වසංගත ඇතිව නැතිව යනවා දැවැන්ත ජීවිත හානියක් සහ සමාජ ව්‍යසනයක් සිද්ධ කරමින්. නිදර්ශනයක් ලෙස 14 වෙනි සියවසේදී යුරෝපා රටවල පැතිර ගිය කළු මරණ වසංගතය. එයින් සිදු වූ බව සැලකෙන මරණ සංඛ්‍යාව හරියටම නිශ්චිත නෑ. මිලියන 25 සිට මිලියන 75 දක්වා සංඛ්‍යාව. ඊපස්සේ 1918 පැතිර ගියා යුරෝපයේ ස්පාඤ්ඤ උණ ස්පැනිෂ් ෆ්ලූ කියලා. එය පටන් ගන්න ඇමරිකා එක්සත් ජනපදයේ. නමුත් ඒකට නම එන්නේ ස්පැනිෂ් ෆ්ලූ කියලා. මන්ද ඒ වැඩිපුරම මේ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළේ ස්පාඤ්ඤ නිසා. දැන් එහින් සිදු වූ මරණ සංඛ්‍යාවත් අතිවිශාලයි. මිලියන 50ක විතර සංඛ්‍යාව යුරෝපයේ ප්‍රංශයේ එක්සත් ජනපදයේ ස්පාඤ්ඤේ ඒ නිසා මරණයට පත් වුණා. දැන් මෙවර මේ පැතිර යන කොරෝනා වෛරසය අතිරේක කාරණයක් සඳහන් කළ යුතුයි අසේල මම ඊටම ප්‍රකට කාරණයක් මම වසංගත රෝග පිළිබඳ ශුද්ධ මේ ජෛව විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් මට ඒ පිළිබඳව පුළුල් දැනුමක් නැහැ. නමුත් මේ පිළිබඳව දැනට ලියවී ඇති බොහෝ කරුණු අනුව කොරෝනා කියන්නේ වෛරසය. ඒ වෛරස පවුලේ ප්‍රභේද තියෙනවා. දැන් මේ පැතිර යන්නේ මෑතකදී හඳුනාගත්ත වෛරසය. ඒ නිසා තමයි දෙසැම්බර් මාසයේදී චීනයේ හූබේ ප්‍රාන්තයේ වුහාන් නගරයේ පුජ්‍යලයකට මේ රෝගය වැළඳුණු විට චීන වෛද්‍යවරු මවිතයට පත් වුණා කුමක්ද මේ රෝගය කියලා. ඒකට මේ එහි ප්‍රතිඵලයක් වශයෙන් චීන බලධාරීන් මේක මුල් අවධියේදී එහි බරපතලකම තේරුම් ගත්තේ නැහැ කියන එක මාධ්‍යවල සඳහන් වෙනවා. ඉතින් නමුත් මේ නව කොරෝනා වෛරසය 2009 දී පැතිර ගිය SARS කියන්නේ severe acute respiratory syndrome කියන ඒ කොරෝනා වෛරස පවුල විසින් බිහි කරන රෝගයේ තරම් මරණීය නැහැ, බරපතල නැහැ. මෙවර රෝගයේ බරපතලකම ඇති වෙන්නේ ඒ ඉතා වේගයෙන් පැතිර යන නිසා. දැන් SARS බොහෝ රටවලට පැතිර ගියේ නැහැ. අද මේ රෝගය රටවල් 185කට පමණ එක ප්‍රමාණයට පැතිර ගොස් තිබෙනවා ආසාදිතව හමු වෙලා තියෙනවා. නමුත් මුල් අවධියේදී මාධ්‍ය වලින් වාර්තා වුණේ අපේ රටේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තැනැත්තන් මැරී වැටෙන විදිහට ඒ පිළිබඳ පින්තූර පවා පෙන්නුවා. ඊට පසුව අපිට දකින්නට ලැබුණා මේ වාර්තාකරණයේදී තොරතුරු සමගම මිනිසුන් බියටපත් කිරීමේ උත්සාහයක් දකින්නට ලැබුණා. ඉතින් අර සීන් මැක්බ්‍රයිඩ් වාර්තාවෙන්
අඳුනගත්ත ජනසන්නිවේදන කාර්යයන් සමග අපි එකඟ වෙනවනම් මගේ දැනීම හැටියට මම නම් එකඟ වෙනවා. අසුයල සමාජයකට පවතින්නට බෑ. ඒ සමාජයේ යම්කිසි රාමුවකට අනුගත වෙන්නේ නැත්තම්. ඒ ඔබ මම අනුගත වන රාමුව කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි සම්මුතියකට එන්න ඕන සමාජයක් වශයෙන්. සමාජයක් වශයෙන් නෙමෙයි මගේ දැනීම හැටියට පවුලක් ඇතුලේ වුණත් සම්මුතියක් තියෙන්නට. මොකද විවිධ චර්යා විවිධ රුචිකත්වයන් සහිත පුද්ගලයන්ගෙන් ඒකක නිර්මාණය වෙන්නේ. ඒකට සම්මුතියකට එන්නට ඕන. ජනමාධ්‍ය භාවිතය පිළිබඳවත් අපි සම්මුතියකට පැමිණිය යුතුයි කියන එකයි මම අදහස් කරන්නේ. අන්න ඒ සම්මුතිය පිළිබඳ ඊටාම පිළිගන්න පුළුවන් රාමුවක් නිර්මාණය කර දුන් අවස්ථාවක් තමයි ඔබත් ආරම්භයේදී සඳහන් කළ අර many voices one world ග්‍රන්ථයෙන් අඳුනාගත්ත කාර්යයන් 8. ඊළඟට ඒ කාර්යයන් අතර තව එකක් තියෙනවා අපි ඊටාම කෙටියෙන් කිව්වොත් සමාජානුයෝජනය socialization. එයින් අදහස් කරන්නේ යම්කිසි ආර්ථික සමාජ ප්‍රශ්නයක් සමාජයක උද්ගත වූ විට ජනතාවට එය අභියෝගයක් නම් ඒ අභියෝගය ජය ගැනීම සඳහා ඒ ඔපචුනිටි එකක් ඉඩ ප්‍රස්තාවක් නම් එයින් ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු දැනුම එකතු කරලා ඒක රාශි කරලා සමාජගත කිරීම තමයි සමාජානුයෝජනයේ අදහස් වෙන්නේ. අර සීන් මැක්බ්‍රයිඩ් වාර්තාව අඳුනගත්ත අරමුණු හතරෙන් තව එකක් අධ්‍යාපනය. මේ පිළිබඳව විද්‍යාත්මක පදනමකින් තොරතුරු සම්පාදනය කිරීම. මම දකින විදිහට අපේ රටේ මාධ්‍ය බොහෝ සෙයින් ඒ කාර්යය ඉටු කළා. මොනවද කොරෝනා කියන්නේ වෛරසය කියන්නේ COVID-19 කියන නම ආවේ කොහොමද මේකෙදි පිළිපදින්න ඕනවත් පිළිවෙත් මොනවද කියන ආදී අද පවා සියලු ජනමාධ්‍යයන්ගෙන් සිදුවෙමින් තිබෙනවා. ඒ අතරම තිබෙනවා අර මම කලින් දකින මම සඳහන් කරන නිෂේධනීය ලක්ෂණ. තව කරුණක් අර sannivedana කාර්යයන් 8න් අභිප්‍රේරණය නැත්නම් මොටිවේෂන් ජනතාවක් විපත්තියකට අභියෝගයකට මුහුණ පා සිටින විට ඔවුන් උකටලී වන්නට ඉඩ නොහැර ඔවුන් නිද්‍රාශීලී වන්නට අපේක්ෂා භංගත්වයට පත්වන්නට ඉඩ නොහැර ඔවුන් පුබුදවා ඉදිරියට තල්ලු කිරීම මේක අවශ්‍ය වෙනවා. නමුත් ඒක ඒ ප්‍රමාණයට ඉටු වෙනවාද කියන කාරණය ගැන මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ප්‍රශ්නයක් වෙන්නේ? අසේල මේ වෛරසය පිළිබඳ ඇතැම් වාද තියෙනවා. ඊටාම කෙටියෙන් කිව්වොත් සමහර බටහිර මාධ්‍යවල පැතිර යනවා ආරංචි විශේෂයෙන් ඔය සමාජ මාධ්‍යවල පැතිර යනවා මේක චීනය හිතලා සමාජගත කළ වෛරසයක් මන්ද බටහිර ලෝකයේ ආර්ථික ආධිපත්‍ය බිඳ බැදීම සඳහා ඔබ දකින්නේ නැති සමාජ මාධ්‍යවල තියෙනවා චීනය එක මිසයිලයක් පත්තු කරන්නේ නැතුව තුන්වෙනි ලෝක යුද්ධය ජයගත්තා කියලා. එවැනි නිගමනයකට එන්න අවශ්‍ය සාක්ෂි තවම හමු වෙලා නැහැ. කිසිසේත්ම නැහැ. තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ වසංගත රෝග විශේෂඥයෝ මේ අධ්‍යයනය කරමින් සිටිනවා. මේ පිළිබඳ නිගමනයකට එන්න තව සැලකිතු කාලයක් ගත වේවි. ඉතින් අන්න එවැනි මතයක් පැතිර යමින් පවතිනවා. ඊළඟට මේ ප්‍රශ්නය හමුවේ අර ජනතාව උකටලී කරන, බියපත් කරන, අධෛර්යයටපත් කරන ආකාරයේ ප්‍රවෘත්ති වාර්තා කිරීම මේ රටෙත් වෙන රටවලත් විශේෂයෙන් සමාජ මාධ්‍යයේදී දකින්නට ලැබෙනවා. ඒක සමාජයට අනර්ථයක් කියන එකයි මම හිතන්නේ අර අනර්ථයක් කියන එක කාරණේට වාදයක් තිබිය නොහැකි. මම දකින ලක්ෂණයක් අපේ රටේදී මේ රෝගීන් හමු වන විට පළමුවෙනි රෝගියා දෙවෙනි රෝගියා මේ හැම එකම අපේ රටට බ්‍රේකින් නිවුස් එකක් වුණා. නමුත් අපට වඩා විශාල වශයෙන් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ දැන් එය 20 ලක්ෂයක් ඉක්මවා ගින්. ඒ ගිය සෑම රෝගියෙකු හමු වූ වාරයක් පාසාම අති විශාල මාධ්‍ය ආයතන රාශියක් තියෙන ඒ රටේ ඒක එහෙම බ්‍රේකින් නිවුස් එකක් උනේ නැහැ. මේ තමයි මාධ්‍ය භාවිතයේ ඇතම් ප්‍රමිතීන් පිළිබඳව අපි උගත යුතු අවස්ථාව. ඔබතුමා ඒ
මේ කියන දේවල් වල සාධනීය කාරණා වාගේම නිෂේධනීය කාරණා දකින්න. දැන් අපි දැක්කා සමහරලාට අපේ රටේ සිද්ධ වෙච්ච මේ සුළුතරයක් වෙච්ච කීපයක් වෙච්ච මරණවලදී ඒ මරණයන් පුලුස්සා දමන ආකාරය ආදානාගාරයට රැගෙන යන අවස්ථාව ඒවට ඇති වෙච්ච විරෝධතාව වාගේ සමහරලාට ඒවා කම්පනීය කාරණා. මේකද මේ අපි සීමාව හදා ගන්නට ඕනේ රාමුව නැත්නම් ස්වයං න්යාමනය හරහා අපිට බිහිවෙන්නට ඕනේ ඉදිරිය. තිබෙන තතු ඒ සැටියෙන් වාර්තා කිරීමත් ප්‍රශ්නයක බරපතලකම එහි තිබෙන ප්‍රමාණයට තේරුම්කට දීමත් තමයි ජනමාධ්‍යයේ කාර්යය වන්නේ. මේක අසීරු දෙයක්. මේ එවැනි ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනගන්න නම් මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳ ශික්ෂණයක් සහ වගකීම පිළිබඳ හැඟීමක් ඇති ආයතන පද්ධතියක් රටක තිබිය යුතුයි. එසේ නැති වුණු විට අර තත්ත්වය ඇති වෙනවා. ඔබ දුටුව මේ මෑතකදී කොරෝනා ආසාදනයෙන් පමණක් නොවේ වෙනත් රෝගයක් නිසා ස්පිරිතු රෝහලකදී මිය ගිය තැනෙත්තු පවා භූම දාන කරන්න හෝ ආදාහන කරන්න ගිය විට ඒ ප්‍රදේශවල සුළු පිරිසක් ඊට විරෝධය පළ කළා. දැන් මේ විරෝධතා දැවැන්ත මහජන ව්‍යාපාරයක ස්වරූපයක් ආරෝපණය කරමින් ඇතැම් මාධ්‍ය වලින් වාර්තා කළා. එයින් සිදුවෙන්නේ කුමක්ද මම දකින විදිහට මේ කුඩා අරාජකවාදී කණ්ඩායම් වලට ධෛර්යයක් දෙනවා. අන්න මෙතන මෙහෙම කළා අතනත් එහෙම කරමු කියන. එය මෙවැනි විපත්තිදායක අවස්ථාවක සමාජය කැළඹීමකින් තොරව අවුලකින් තොරව ගෙන යාමට බාධාවක් වෙනවා. අසේල මගේ මේ ප්‍රශ්නය කෙනෙක් එකඟ නොවෙන්න පුළුවන්. අපේ රටේ මම දැන් ඊයේ රාත්‍රී අවසන් සංඛ්‍යා බැලුවාම 310ක් නේද? ඔව් 310. ඊළඟට මරණ සංඛ්‍යාව තවම 7යි. අපට වැඩි හෝ අඩු සමහර මුළු ජනගහනය සහිත සමහර රටවල ආසාදිතයන් සංඛ්‍යාවත් මීට වැඩි මරණ සංඛ්‍යාවත් බෙහෙවින් මීට වැඩි. මේ සිදුවන සෑම මරණයක්ම අපි බ්‍රේකින් නිවුස් එකක් විදිහට සමාජගත කළ හොත් එයින් ඇතිවන සමාජ කම්පනය නැත්තම් මුළු සමාජයේම හිරිබැටුන් ස්වභාවයකට අක්‍රීය උකටලී ස්වභාවයකට පත්වීම සමාජයක ගමනට ඉදිරි ගමනට කොයිතරම් ආධාර වෙයිද? අපි හිතමු අපේ යම් විදිහකින් එසේ කිසි විටක නොවේවා රටක කොරෝනා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව එක්සත් ජනපදයේ ඉතාලියේ ස්පාඤ්ඤයේ තරමට වැඩි වුණොත් ඒ සෑම වාරයකදීම මෙය බ්‍රේකින් නිවුස් එකක් ලෙස අපි භාවිත කරනවාද? ඉතින් එවැනි මාධ්‍ය භාවිතයකින් සමාජයට සිදුවිය හැකි අර්ථය කුමක්ද? දැන් අපි දුටුවේ ජනමාධ්‍ය පමණක් නොවේ මිනිසා විසින් නිර්මාණය කරන ලද සෑම මෙවලම සෑම ආයතනයක්ම සෑම මතවාදයක්ම තිබිය යුත්තේ මනුෂ්‍යයාගේ ප්‍රගමනය සඳහා මනුෂ්‍යයාගේ යහපත සඳහා මිස මනුෂ්‍යයාගේ විනාශය සඳහා නොවේ. ඔබතුමා දැන් ඔය සමහර සාධනීය වාගේම සමහර කාරණා නිෂේධනීය විදිහට කතා කරනකොට අපේ රටේ මේ COVID-19ට මුහුණ දීම සඳහා සියලු පද්ධතීන් සකස් වීමේදී විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය, සෞඛ්‍ය පද්ධතිය, සෞඛ්‍ය නිර්දේශ, රජය ගන්නා සුබ සාධන ක්‍රියාමාර්ග මේවා නොවලහා රටට සම්ප්‍රේෂණය කිරීමේදී අපේ ජාතික සංනිවේදන පද්ධතිය කිසියම් සාධනීය තැනක මේ කාර්යභාරය ඉටු කළායි කියලා මගෙත් අප බොහෝ දිනෙකගෙත් විශ්වාසය. ඔබතුමා එතෙන්ට දෙන ඇගයීම සහ තක්සේරුව මොකක්ද? දැන් මේ අපේ රටේ පමණක් නෙමෙයි ලෝකයේත් මේ ප්‍රශ්නය ඇත්තම අහම්බයක් වශයෙන් පැන නගින්නේ වසංගත රෝග විශේෂඥයන් නොවන අයට. අප කියවා තිබෙන හැටියට වසංගත රෝග පිළිබඳ වෛරස පිළිබඳ අධ්‍යයනය කරන අය නිගමනය කර තිබුණා මතු කාලයකදී මිනිස්යාගේ පැවැත්මට බරපතල තර්ජනයක් විය හැකි බව මිනිස්යා අලුතෙන් ඇති කරගත්ත ආහාර රටා කෘෂිකාර්මික ව්‍යාපෘති ආදිය නිසා වෙළඳපොළ මුල් කරගත්ත කෘෂිකර්මය නිසා මෙවැනි වෛරස ඇතිවේය කියන බිය වසංගත රෝග විශේෂඥයෝ අතර තිබුණා අසේල. එක සුප්‍රකට ඇමරිකානු වසංගත රෝග විශේෂඥයෙක් වරක් කියා තිබුණා මිනිසා පෘථිවිය මත ආධිපත්‍ය තහවුරු කරගෙන තිබෙනවා. ඔහු පෘථිවිය මත මානවයාගේ ආධිපත්‍යයට
තිබෙන එකම අභියෝගය ලොකුම අභියෝගය එකම නෙවෙයි ලොකුම අභියෝගය තමයි විස බීජ වෛරස්. සමාජයේ ප්‍රසාරණය සමග අලුත් ධර්මාකියු විදියට කැලෑ එලි කිරීම ඊළඟට මේ වෙළඳපොළ මුල් කරගත්ත කෘෂිකාර්මික නිෂ්පාදන ආදී නිසා මේවැනි වසංගත ඇතිවීමේ ඉඩකඩ ප්‍රසාරණය වී තිබෙනවා. මේ වසංගතය හටගත් විට ලෝකයේ බොහෝ රටවලට එය අනපේක්ෂිත අභියෝගයක් අත්දැකීමක් වුණා. අපට වඩා බෙහෙවින් ධනවත් තිබෙන රටවල පවා එවැන්නකට මුහුණ දීම සඳහා වූ යාන්ත්‍රණයක් කලින් හදලා තිබුණේ නැහැ. ඉතින් මේ රටේ මේ ප්‍රශ්නය ඇති වූ සිට මේ වර්තමානයේ බලයේ සිටින ආණ්ඩුව ප්‍රශ්නේ හුළඟ හමන විටම එයට මුහුණ දීම සඳහා යාන්ත්‍රණයක් කෙමෙන් ගොඩ නැගුවා. ඒ යාන්ත්‍රණය පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒක අපේක්ෂා කරන්නත් බෑ. එවැනි අනපේක්ෂිත සංසිද්ධියකට මේ වගේ පරිණාමයකින් යුත් අනපේක්ෂිත සංසිද්ධියකට මුහුණ දෙන යාන්ත්‍රණයක් අපසතුව නැත්නම් අපි හදන්නේ අලුත් යාන්ත්‍රණයක් නම් මේකේ අඩුපාඩු තිබීම අපේක්ෂා කළ හැකි. ඒ බවට හොඳම නිදර්ශනයක් දැන් මට නිදර්ශනයක් කියන දෙන්න මා දුටුවා අසෙල මේ ඊයේ පෙරේදා ජපානය කියන්නේ අපි කවුරුත් දන්නවනේ කුමන විදිහේ භෞතික දියුණුවක් තිබෙන රටක්ද කියන එක. දැනට වසර කිහිපයකට පෙර ජපානය තමයි ලෝකයේ අංක 2 ආර්ථිකය. දැන් එතනට චීනය ඇවිත් තිබෙනවා. පසුගිය දිනක ජපානයේ කොරෝනා වෛරස ආසාදිතයෙක් රැගෙන ඇම්බියුලන්ස් එකක් ගිලන් රථයක් රෝහල් 80කට ගියා. 80ෙම ඔහු ප්‍රතික්ෂේප කළා. ජපානයේ වෛද්‍ය විශේෂඥයෝ කිව්වා ජපාන සෞඛ්‍ය ක්‍රමය මෙඩිකල් සිස්ටම් එක කඩා වැටෙන්න පුළුවන් කියලා. ඒතර ජපානයට එසේනම් ඊට බෙහෙවින් කුඩා ආර්ථිකය සහිත අපට මේ අභියෝගය කොයිතරම් බරපතල වෙන්න පුළුවන්ද? ඉතින් එසේ තිබියදී තමයි රජය ඒකට කෙමෙන් යාන්ත්‍රණයක් හැදුවේ. ඒ යාන්ත්‍රණය හදලා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සීමාවන් පනවන්න වුණා. දැන් ඉන්දියාව බිලියන 1.3 කෝටි 130ක් ඉන්න රටක් වහාම දින 21 වෙනිදා සති කිහිපයකට ලොක්ඩවුන් කරා. එයින් ඇති වුණු සමාජ කම්පනය සහ පීඩනය විශේෂයෙන් දිලිඳු ජනයාට අසේල ඉන්දියාවේ බොහෝ නගරවල දසලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ඉන්නවා. ඉන්දියාවේ ඈත ප්‍රාන්ත වලින් ආපු දිලිඳු මිනිස්සු. මේ මිනිස්සු පත්තුණු පීඩාව මාධ්‍ය ඔස්සේ දකින්න පුළුවන්. සමහර තැන්වල ලක්ෂ ගණන් මිනිස්සු එක රැස් වී හිටියා තමන්ගේ ගම් බිම් වලට යන්න. අන්න ඒ වගේ අරුබුදයකට තමයි අපේ රට එවැනි යාන්ත්‍රණයක් හදලා පීඩාවට පත්වෙච්ච අයට සහන සලසන ක්‍රමයක් හදලා ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළේ. ඒ පිළිබඳව ජනමාධ්‍යෙන් ජනතාව අතරට ගියා. නමුත් මෙතනදී මා දකින්න කාරණයක් මේ විපත කවුරු හරි හිතාමතා සැලසුම් කළ සමාජගත කළේ නැහැ. ඒක බවට සාක්ෂි නැහැ. අපි හිතමු චීනයට ඒක චෝදනාව කරනවා නැත්නම් අය දේශපාලන හේතු මත. දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයාම මේ වෛරසයට කියන්නේ චයිනීස් වෛරස්, වුහාන් වෛරස්, කුන් ෆ්ලූ මේ වගේ නම්. ඒක එවැනි භාවිතයන් වැරදි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමයි කවර හෝ රෝගයක් විස බීජයක් ජාතියක නමින් නගරයක නමින් නම් නොකළ යුතුයි. එසේ කිරීම වැරදි. දැන් මීට කලින් පැතිර ගියා H5N1 කියලා විස බීජය. ඒක පටන් ගන්න ඇමරිකාවේ. එදා කවුරුවත් ඒක ඇමරිකන් වෛරසය කිව්වේ නැහැ. මෙතන මේ දේශපාලන හේතුවක් නිසා. ඒතර මේ අහම්බයෙන් අනපේක්ෂිතව ඇති වුණු ප්‍රශ්නයේදී නිසකවම ජනතාව පීඩාවට පත් වෙනවා. ඉතින් එවැනි පීඩාවට පත්වන විට මා කල්පනා කරන්නේ ජනමාධ්‍ය හෝ වෙනත් ජනමතය සකස් කරන පිරිස්වල වගකීම වෙන්නේ මේ යථාර්ථය තේරුම් කර දීම. ඒ යථාර්ථය හමුවේ බලයේ සිටින ආණ්ඩුව වඩාත්ම පීඩාවට පත්වන මිනිස්සු කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත්නම් ඒක අනාවරණය කළ යුතුයි. ඒ විවේචනය කළ යුතුයි. නමුත් එවැනි උත්සාහයක් ඵලදායක පොළවේ ආරම්භ කරලා තිබෙද්දි ජනතාව අර කෝපයට පත් කරන
කලකිරීමට පත් කරන ආකාරයට සිදුවීම් වාර්තා නොකළ යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එවැනි වාර්තා කිරීම අපට දකින්නට ලැබෙනවා සමහර විට ප්‍රධාන මාධ්‍ය වලින් පවා. දැන් මේ ව්‍යසනය අපි හැමෝම බාර ගන්න ඕන. ඒක ඒයින් තේරුම් මේ හොඳයි කියන එක නෙවෙයි. එතෙම කොරෝනා වෛරසය හරි එක අතකින් ප්‍රජාතන්ත්‍රවාදී. මොකද ඒක පන්ති ભેදයක් නැහැ. රටවල් පිළිබඳ ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ සමා වෙන්න එක්සත් රාජධානී බ්‍රිතාන්‍යයේ ජනාධිපති අගමැතිවරයාට බොරිස් ජොන්සන්ට වෛරසය ආසාදනය වෙනවා. කැනඩාවේ අගමැතිවරයාගේ බිරිඳට, ජර්මනියේ චාන්සලර්වරියගේ වෛද්‍යවරයාට ભેදයක් නැහැ. ඒ වගේම දිලිඳු අයට. මේකේ යථා ස්වභාවය තේරුම්ගෙන මේක මනුෂ්‍ය වර්ගයක් වශයෙන් අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට එකතුව මුහුණ දෙමු. මේ වේදනාව තිත්තයි, එක අමිහිරි, පීඩාකාරී විඳගනිමු. කොහොමද අසේල අපි ජීවත් වෙන මේ සමාජයේ සත්‍ය නම් මේක පන්ති සමාජයක්. මේ සමාජයේ ඉහළ ස්තර තියෙනවා. ඒ ස්තරවලට වෛරසයක් වසංගතයක් පමණ නොවේ ස්වාභාවික විපතක් ඇති වුණත් ඒ අයට මුහුණ දෙන පීඩනය අප වගේ සහ අපට අඩුවෙන් මට්ටම් වල ඉන්න ජනයා මුහුණ දෙන පීඩනයට අඩුයි. නමුත් මේක පොදු ප්‍රශ්නයක් ලෙස තේරුම් ගන්න. මම කැමතියි අසල එතෙන්දි තව කරුණකට යොමු වෙන්න. ඇයි ඒ පීඩනය පන්ති අනුව බෙදී යන්නේ? අන්න ඒක තත්ත්වය වළක්වන්නත් මං හිතන්නේ කොරෝනා වෛරසය අපිට අවස්ථාවක් නිර්මාණය කරලා දීලා තිබෙනවා. නැවත සිතා බලන්න. අපි අනුගමනය කරන මේ සමාජ ආර්ථික මාදිලිය හරිද? මුළුමනින්ම එය සාධාරණද? මේකේ අඩුපාඩු තිබෙනවද? අපි අනුගමනය කරන ආර්ථික මාදිලිය හරිද වැරදිද කියලා හිතලා බලන්න. මේ වෛරසය විසින් අපිට අවස්ථාවක් නිර්මාණය කර දී තිබෙනවා. දැන් නිදර්ශනයක් ලෙස අපේ රටේ 70 දශකයේ අගහරියේ සිට පිළිගත්තා මේ විවෘත ආර්ථිකය කියලා හඳුන්වන මේ මුළු ආර්ථිකයම නිදහස් කළා, රාජ්‍යංශය කප්පාදු කළා, සහන ආධාර නැති කරලා සියලු දේ මුදලට විකිනෙන භාණ්ඩ බවට පත් කරන ආර්ථික මාදිලිය. අසේල කල්පනා කරන්න අද අපේ රටේ අඩුපාඩු සහිතව උනත් පැවත මේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය නොතිබුණා නම් අපි කොතනද ඉන්නේ? පැහැදිලි. මං හිතනවා ඒ නිසා මේ ජනමාධ්‍ය කාර්යභාරය කියන රාමුවෙමුත් එහාට ගිහිල්ලා ලෝකයේ ආර්ථික දේශපාලන හැසිරීම හරහා මෙහි ස්වභාවය තේරුම් ගන්නට COVID-19 ගෝලීය වසංගතය සහයට ලෝකයේ රටවල් මුහුණ දුන් ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. අපි දන්නවා දැන් චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් වුහාන් නගරයෙන් මේක පැතිරෙනකොට ඒ ආසන්න රටවල් මහන් සමරනායක මහත්මයා කිසියම් ආකාරයකට සූදානම් වුණාද කියලා හොංකොං, කොරියාව, සිංගප්පූරුව, තායිවානය වගේ රටවල් මේ වෛරසයට මුහුණ දුන් කිසියම් සාර්ථක අඩියත් එක්ක අපිට ඒක තේරෙනවා. හැබැයි ටිකක් ඈත කලාපයේ මේ බටහිර අප්‍රිකානු රටවල් පවා කලින් තිබුණ ඉබෝලා වැනි වසංගත තත්ත්වයන් නිසා දෝ යම් සාර්ථකත්වයක් පෙන්눔 කරනවා. අපේ රටේ සාර්ථකත්වයේ පිළිබඳවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කතා බහ කරනවා. හැබැයි මේ බටහිර රටවලට මොකද වුනේ? මේක සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් අපි අසේල අන්තිමට කියූ කාරණය ගනිමු. අප්‍රිකානු මහද්වීපය සම්පත් බහුල මහද්වීපයක්. නමුත් එය තමයි ලෝකයේ ඊටාම දිලිඳු රටවල් බහුතරයක් තිබෙන ජනගහණයෙන් අතිමහත් බහුතරය ඊටාම දුක්ඛිත කටුක ජීවිතයක් ගත කරන කලාපය. ඒ රටේ මේ රෝගය බරපතල විදිහට ව්‍යාප්ත වුණේ නැහැ. ඇතැම් රටවල සිදු වී ඇති මරණ සංඛ්‍යාවත් එකක් දෙකක්, සමහර රටක කිසිදු මරණයක් සිදු වී නැහැ. මේ පිළිබඳව තිබෙන වාර්තා වලින් කියවෙන එක් කරුණක් තමයි ඔවුන් මෑත කාලයේදී මුහුණ දුන්නු ඇතැම් වසංගත වලදී එකතු කරගත් අත්දැකීම් නිසා ඒ සඳහා වැඩි සූදානමකින් සිටියා කියන එක. තවත් වාර්තාවල කියනවා ඒ රටවල පවතින උෂ්ණත්වය නිසා මේ නව කොරෝනා වෛරසයට ඒ උෂ්ණත්වය හමුවේ ව්‍යාප්ත වීමට තියෙන ඉඩකඩ සීමා වෙනවා කියන්නේ. මේ කරුණු පිළිබඳව තවම අවසන් නිගමනයක් නැහැ කියන එකයි අප දන්නේ. නමුත් පැහැදිලි කාරණයක් අසේල සඳහන් කළ පරිදි ඊටාම ධනවත්, බෙහෙවින් දියුණු සෞඛ්‍ය ක්‍රම
ආයතන මෙවලම් හෙදී වෛද්‍යවරු සිටින අපේ රටවලින් ගිය වෛද්‍යවරු සිටින ඇමරිකාවක් දැන් එතන ඒක දෛවයේ උපහාසය. දැන් මේ අපේ රටවලේ වෛද්‍යවරු එක්සත් ජනපදයට ඕස්ට්‍රේලියාවට ඉතාලියට යන්නේ මේ ශ්‍රී ලංකාව ඊටාම කාලකන්ණි දේශයක් මේකේ ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙම ගිය අයට ආපහු එන්න හිතන තරමට මේ අරුබුදය උග්‍ර වෙන්නේ ඇයි? මේ පිළිබඳව අපේ කියවීම මේ පිළිබඳව ඉතින් වෙන මත තියෙන්නට පුළුවන්. මේ රටවල සමාජ ක්‍රමය සකස් වෙලා තිබුණේ අර වෙළඳපොළ කේන්ද්‍රකටගත් ලාභය මුල්කටගත් ආර්ථික සමාජ මාදිලියක. දැන් එක්සත් රාජධානිය ඒ කියන්නේ එංගලන්තේ නැත්නම් මහා බ්‍රිතාන්‍ය අපේ රටේ පාලනය කරපු රාජ්‍යයේ එක්තරා කාලයකදී ඉතා හොඳ මහජන සෞඛ්‍ය සේවාවක් තිබුණා. NHS National Health Service. එහෙත් 1979 දී පමණ සිට එක්සත් රාජධානිය ඒ සමාජ සුබ සාධනය මේක ටික ශාස්ත්‍රීය වචනයකින් කියනවා නම් අසේල කේනීසියානු මාදිලියේ ආර්ථික ක්‍රමය අත්හරින්නට පටන් ගත්තා. විශේෂයෙන් මාග්‍රට් තැචර් අගමැතිනිය බලයට පැමිණීමෙන් පසු. ඇය විශ්වාස කළා, ඇය ප්‍රසිද්ධිය කිව්වා මනුෂ්‍යයාට තියෙන්නේ එකම ආර්ථික සමාජ මොඩලයයි. මොකද්ද ඒ තමයි වෙළඳපොළ මුල් කරගත් සමාජ ආර්ථික මාදිලිය. ඒක පැහැදිලි කිරීමේදී මාග්‍රට් තැචර් මැතිනිය එකේ අවස්ථාවක කිව්වා there is no alternative. මේකට විකල්පයක් නැහැ. ඇගේ ඒ කියමන කොයිතරම් සමාජ විවහාරයට ආවද කියනවනම් ඒ කියමන ඒ ප්‍රකාශයේ ඉංග්‍රීසි ප්‍රකාශයේ මුල් ලකුරු එකතු කරලා අලුතෙන් වචනයක් හැදුවා. ටීනා TINA ඒ කියන්නේ there is no alternative. මේකට විකල්පයක් නැහැ. වෙළඳපොළට තමයි සියල්ල බාර දී යුත්තේ කියන අදහස. ඒ අදහස එක්සත් රාජධානිය තුල බලහත්කාරයෙන් පළපදියම් කිරීම නිසා අර සමාජ සුබ සාධන සේවා බිඳ වැටුණා. ජාත් NHS පද්ධතිය ලිහිල් වෙලා බුරුල් වෙලා ගියා. අද මේ මොහොත වෙන විට බ්‍රිතාන්‍යයේ වාර්තාවල සඳහන් වෙනවා ඒ රාජ්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු ලක්ෂයක් පුරවල නැහැ. ඒතර මේ නිසා මේ සෞඛ්‍ය පද්ධතියට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ වගේ වසංගතයකදී පොදු ජනයාට අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරන්නට. ඇමරිකා මේ ක්‍රමයේ ස්වභාවය කීතරම් කුරිරුද කියනවනම් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා කියනවා වයසක අය මැරෙන්න සූදානම් වෙන්න. තරුණ අයට ජීවත් වෙන්න ඉඩ දීලා. ඒ කියන්නේ අසේල දැන් මම වනි මගේ වයස පසු වෙන කෙනෙක් නම් මම ඇමරිකානුවෙක් නම් මම මරණය තමයි තෝරාගත යුතු. නමුත් අපේ රටේ අපි අවුරුදු 100 පුජ්‍යලයා වුණත් බේරා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවාවක් වෛද්‍යවරු පිරිසක් සමාජ සංස්ථාවක් අපේ රටේ තවමත් ඉතිරි වෙලා තියෙනවා. මම හිතන්නේ අපි ගැන සතුටු වෙයි අඩුපාඩු ගැන විවේචනය කරන අතරම තව බොහෝ රටවල ප්‍රශ්නය උනේ ඒ රටවල සෞඛ්‍ය සේවාව වෛද්‍ය යාන්ත්‍රණය සකස් වෙලා තිබෙන්නේ කෙනෙක් රෝගී වුවහොත් ඒ ඔහුගේ රෝගය මගේ ලාභය බවට පත් කිරීමේ ක්‍රමයක්. කැලිෆෝනියාවේ එක ප්‍රාන්තයක අවුරුදු 14ක දරුවෙකුට කොරෝනා වෛරසය හැදුණා. ඔහු රෝහලට හැදිලා ආසාදනය වෙලා රෝහලට ගිය විට රෝහල ඔහු බාරගත්තේ නැහැ. මන්ද ඔහුට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් නොතිබුණු නිසා. ඒ ළමයා මැරුණා. ඔබ මේ ඊයේ පෙරේද දකින්න ඇති අර ඔය සමාජ ජාලාවල යනවා නිව්යෝක් නගරේ කළුහමක් තිබෙන කාන්තාවක් එගේ සෝයුරේ මරණයට පත් වුණු ආකාරය ගැන කරන විස්තරය. මේක අපිට නැවත සිතා බලන්න යොමු කරන්නේ නැද්ද? අපි මේ තියෙන සමාජ ක්‍රමය හරිද? සමාජයක් සකස් විය යුත්තේ මගේ විපත, මගේ රෝගය, මගේ මරණය ඔබට ලාභයක් වෙන විදිහටද? එහෙම නැත්නම් සමාජයේ පොදුවේ මේ විපත එකතු වෙලා පාරගෙන ඉන් ගොඩ එන්න උත්සාහ කරන ක්‍රමයක්ද සකස් විය යුත්තේ? මං හිතනවා මෙන්න මේ පාඩම ඊටාම වැදගත් විදියට ලෝකෙට නැවත සිතා බලන්න. නමුත් මම දන්නේ අසේල මේ අද අපි උගෙන ගන්න පාඩම මේ ප්‍රශ්නේ අවසන් වෙනවා. ලෝකේ ඕනම දෙයක් ආරම්භයක් තියෙනවා නම් අවසානයක් තියෙනවා. ඒ අවසානයේ එන විට විශාල විනාශයක් සිදු වෙන්න පුළුවන්. එතකොට මේ අරුබුදේ හමුවේ අපි හිතනවා අපේ ක්‍රමය හරිද?
අපි කාලෙකදී අපි පුරුදු වුණා කොත්තමල්ලි ගොඩේ මිනිස්සුන්ගේ ගැමියෝ මේ නූගත් මිනිස්සුන්ගේ පානය. ඔකේ කිසිම ඖෂධීය ගුණයක් නැහැ. මෙන්න පුදුමාකාර සිදුවීම දැන් අද එහෙම කියපු අයටත් කොත්තමල්ලි බොන්න වෙලා තිබෙනවා. අපි අපේ ආර්ථිකයේ ලෝකයට විවෘත කරමු. අපේ කුඹුරු ඉඩම් ගොඩ කරමු. ගොඩ කරලා ඒවැ ගර්කින් වගා කරමු. එහෙම කියපු නායකයෝ අපිට හිටියා. මේ ඊයේ පෙරේදා වැඩි කාලයක් නෙමෙයි. මේකේ දේශපාලනයක් තියෙනවා. ඇත්තම කොරෝනා වෛරසය අසේල හුදෙක් තනිකරම සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවේ. එය ආර්ථික දේශපාලන සමාජීය ගැටලුවක්. අපේ ආචාර ධර්ම පිළිබඳ අපට නැවත සිතන්න. අපේ ආචාර සමාචාර පිළිබඳව අපේ සමහර ආගමික වතාවත් සහ ඇදහිලි පිළිබඳව අපි අවංකනම් අමිහිරි දේ කල්පනා කරන්න කැමති නම් ඊටාම කදිම අවස්ථාවක්. එතකොට අපි කුඹුරු ඉඩම් ගොඩ කරා නම් මොකද වෙන්නේ? ඔබ දන්නවා මේ 2015 දී බලයට ආපු ආණ්ඩුවේ එක කෘෂිකර්මයේ බාහිර ඇමතිවරයා කිව්වා අපේ බී නිෂ්පාදනය වැඩි. අපි බී නිෂ්පාදනය අඩු කරන්නට ඕන. දැන් මේ වගේ ව්‍යසනයකදී කුමක්ද වෙන්නේ? ඒ කාලේදී අපි සමුපකාරය සහ රාජ්‍ය ආයතන පද්ධතිය සමච්චලයට ලක් කළා. ඇත්තම ඒවා අඩුපාඩු තියෙනවා. දූෂණය තියෙනවා. අකාර්යක්ෂමතාව තිබෙනවා. එවැනි ඒ යාන්ත්‍රණය බිඳ දෙමින් නැත්නම් මේ ප්‍රශ්නයේදී මීට වඩා සාර්ථකව මුහුණ දෙන්න ඉඩ තිබුණා. අද බලයේ සිටින ආණ්ඩුව අසේල් තීරණය කරලා තියෙනවා මේ අරුබුදේ එන්නත් කලින් රටේ ජාතික ආර්ථිකයක් දේශීය ආර්ථිකයක් තියෙන්නට ඕන. එහිදී කෘෂිකර්මයේ ප්‍රමුඛ ස්ථානයක් ගන්න ඕන. ජාතික ආහාර සුරක්ෂිතතාව මේක අතිශය වැදගත් කාරණයක් සමාජයක පැවැත්මට. ෆුඩ් සිකියුරිටි විපතක් ඇති වුණාම නෙවෙයි විපතක් නැති වෙලාවක වුණත් ආහාර සුරක්ෂිතතාව සමාජයේ සෑම පුජ්‍යලයකටම ඔහුගේ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණය පරිභෝජනය කිරීමේ පහසුව තියෙන්නට ඕන. ඊට අවශ්‍ය නිෂ්පාදන රටාවක් තිබෙන්නට ඕන. ඉතින් මම දකින්නේ අසේල කොරෝනා වෛරසයේ වසංගතයක් උවදුරක් එය පාලනය කරන්න බැරි වුණොත් ජාතික ව්‍යසනයක මට්ටමට යන්න පුළුවන්. නමුත් ඒ එක්කම අපිට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා නැවත සෑම දෙයක් ගැනම සිතා බලන්න. මට අවසන් කරන්න කලින් දෙන්න මම දන්නේ විශ්වාසයෙන් කියන්න බෑ මේ පාඩම මිනිසයා ඉගෙන ගනීද නැද්ද කියලා. ඒ මොකද එහෙම කියන්නේ මීට කලින් පාඩම් දිහා බැලුවාම මම එක නිදර්ශනයක් කියන්න දෙන්න. 1997 තායිලන්තයේ බාට් මුදල අවප්‍රමාණ කිරීමෙන් පස්සේ විශාල ආර්ථික අවපාතයක් ඇති වුණා. ඒ වෙලාවේ මිනිස්සු ලෝකය කල්පනා කරන්න පටන් ගත්තා කොතනද වැරදුනේ? දැන් 1991 දී තමයි අසේල සෝවියට් දේශයේ බිඳ වැටෙන්නේ. ඒ කියන්නේ සමාජවාදී ක්‍රමය. සමාජවාදී ක්‍රමයේ දර්ශනය දේශනා කළේ කාල් මාක්ස්. මේ 97 අරුබුදයේදී අර සමාජවාදයේ බිඳ වැටීම ගැන විශාල ලෙස උදම් අනපු පිරිස් පවා ආපහු අධ්‍යයනය කරන්න පටන් ගත්තා සමාජවාදයට මුල් වූ දේශපාලන ආර්ථික චින්තනය. නිවුස් වීක් සංග්‍රහයේ වරක් ලිපියක් තිබුණා ඒ කාලේ was Marx right? මාක්ස් නිවැරදිද කියලා. ඉතින් ඒ නිසා නමුත් ඒ අර්බුදයේ පහව ගියාම අපි නැවත වරක් අමතක කරා. මේ අවස්ථාවේ හෝ අපි අපේ රට වශයෙන් ගත්තොත් වෙනම අපට මේ ව්‍යසනයෙන් උගත යුතු පාඩම් ප්‍රායෝගිකව ප්‍රයෝජනට ගතහොත් වඩා සාර්ථක ආර්ථිකයක් වඩා සාධාරණ සමාජ රටාවක් වඩා කාර්යක්ෂම වෛද්‍ය සේවාවක් භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ ජාලයක් ඉදි කරන්න කදිම අවස්ථාවක් ඒකට මුල පුරන්න කදිම අවස්ථාවක් කියලායි මම දකින්නේ. ඔබතුමන්ගේ මේ පැහැදිලි කිරීමට අපට ලැබී තිබෙන කාලය අවසන් වෙමින් තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා තවත් කාරණා කීපයක් මතු කරන්න. දැන් මෙය මතු කරමින් තිබෙන තවත් කිසියම් අනතුරක් අපට පේන්න තියෙනවා. ඇමරිකාව WHO එකට ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර කිරීම නතර කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කිසියම් බලපෑම් කරමින් ඉන්නවා. චීනයට කිසියම් දඩබ්බර ආකාරයෙන් වුහාන් වල ජෛව රසායනාගාරය නිරීක්ෂණය කිරීම සඳහා මැදිහත් වෙන්න උත්සාහ කරනවා. ලෝක බලවතුන් අතර කිසියම් මේ තියෙන නිරවි සීතල යුද්ධයේ උණුසුම් මුහුණුවරකට ඒ විද මේ හරහා
ඔව් මේ තමයි අපි දැන් මම කලින් කී පරිදි මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික මාදිලියේදී මිනිස්යාට ඇතිවන ව්‍යසනය නොවේ මුල් තැනට එන්නේ ලාභ උපයන්නේ කොහොමද සමාගම් වල. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ඒ රටේ දැවැන්ත ව්‍යාපාර බේරා ගැනීම සඳහා අර බේල් අවුට් කියන්නේ පොම්ප කරනවා. ආරම්භක අවස්ථාවේදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2ක් පොම්ප කරන්න වැය කරා. නමුත් පීඩාවට පත්වෙච්ච පුද්ගලයෙකුට එකවර ගෙවන දීමනාව වරක් ගෙවන දීමනාව ඒ කියන්නේ මාස්පතා නෙමෙයි ගෙවන දීමනාව ඇමරිකානු ඩොලර් 1200ක් පමණයි. ඒතකොට දැවැන්ත සමාගම් බේරා ගැනීම තමයි මේ අයගේ ප්‍රයත්නය තියෙන්නේ. ඉතින් මේ පවතින ක්‍රමයේදී ලෝකේ රටවල් අතර ආර්ථික සමාජ ආධිපත්‍යය සඳහා බලතරගයක් තියෙනවා. ඒ බලතරගය අද ඉදිරියෙම සිටින්නේ එක්සත් ජනපදයේ, බටහිර යුරෝපය, චීනය, ඉන්දියාව, රුසියාව. ඉතින් මේ කොරෝනා වෛරසයේදීත් එහි මානසික පැත්ත සෞඛ්‍යමය පැත්ත වෙනුවට අර දේශපාලන පාර්ශ්වය තමයි වැඩිපුර උඩට අරගෙන තිබෙන්නේ. දැන් මේක හොඳට පේන්නත් පැහැදිලිවම තියෙනවා. චීනය මෙල්ල කිරීම සඳහා, චීනය කඩා වැට්ටවීම සඳහා මේ වෛරසයේ ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන උත්සාහය විශේෂයෙන් එක්සත් ජනපදයේ සහ සමහර රටවල තියෙනවා. නමුත් මට සඳහන් කළ යුතුයි ඇතැම් බටහිර යුරෝපීය රටවල් මේක ඒ විදිහටම දකින්නේ නැහැ. දැන් පහුගිය මාර්තු 25 වෙනිදා තිබුණා G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ ටෙලිකන්ෆරන්ස් එකක්. මොකද දැන් හමු වෙන්න බැරි නිසා අසේල. එහි අවසාන නිවේදනය සකස් කිරීමේදී ඇමරිකාවට ඕන වුණා එහි සඳහන් කරන්න මේ වුහාන් වෛරසය කියන නම. නමුත් ඇතැම් බටහිර යුරෝපීය රටවල් ප්‍රංශයේ ජනාධිපති මැක්‍රෝන් පවා ඒකට එකඟ වුණේ නැහැ. මොකද වෛරසයක් ඒ චීනය මුල් කරගෙන කරන දේශපාලන නිර්ව යුද්ධයක් බවට පත් කරගෙන නොගත යුතුයි කියන අදහස ඇතැම් බටහිර යුරෝපීය රටවල ප්‍රබුද්ධ නායකයෝ අතර තිබෙනවා. එසේ වුවත් අර ඔබ කී ලක්ෂණය පැහැදිලිවම දක්නට තිබෙනවා, වර්ධනය වෙමින් තිබෙනවා. ඉතින් ඉදිරි කාලයේ සමහර විට එය උග්‍ර වීමේ ඉඩකඩක් තිබෙන බව තමයි දැනට තිබෙන සාක්ෂි අනුව නිගමනය කළ යුත්තේ. ඔබතුමන් සඳහන් කළා දැන් මේ ප්‍රශ්නය කොයිම් හෝ දවසක අවසන් වෙනවා. එතකොට අපි ඒකට කියනවා දැන් පශ්චාත් කොවිඩ් අවධිය. පශ්චාත් කොවිඩ් අවධිය ලෝකයේ දේශපාලන ආර්ථික රටාවට මේ කියපු පාඩම් හරහා මොන වගේ වෙනස්කමක් මේ ලෝකයේ ගනීවි කියලා ඔබ විශ්වාස කරනවද? මට නැවතවරක් කියන්නට තියෙන්නේ මේ පාඩම ඉගෙන ගත්තොත් ඒ පිළිබඳව අවංක ආධ්‍යාශයකින් ක්‍රියා කරන රාජ්‍යයන්ට අවශ්‍ය වුණොත්, මනුෂ්‍යයාට අවශ්‍ය වුණොත්, ජනමාධ්‍යයට අවශ්‍ය වුණොත්, සමාජයේ ඉදිරියෙන් සිටින අයට අවශ්‍ය වුණොත් මෙය යහපත් අතට යොමු කරන්න පිළිපයි. අපේ රටේ යහපත් එහෙම ප්‍රවණතාවක් දකින්නට දෙවෙනවා. දැන් නිසකවම රාජ්‍යයේ ආණ්ඩුව උත්සාහ කරනවා ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගන්නට. බෙදා හැරීම් ජාලයක් නිර්මාණය කරන්න. ඊළඟට ඒ ආර්ථිකයේ ඵලය වඩා සාධාරණ ලෙස බෙදී යන ක්‍රමයකට යොමු වෙන්නට දැනුවත් පැහැදිලි උත්සාහයක් දකින්නට තිබෙනවා. එපමණක් නොවේ මේ ක්‍රියාදාමයේදී ආර්ථික වෘද්ධිය සඳහා විකල්ප මාර්ග සොයන්න. දැන් අපි අපේ රට සංචාරක ව්‍යාපාරයෙන් විශාල ආදායම උපයන්න පුළුවන් විභවතාවක් තිබෙන රාජ්‍යයන් අතර එකක්. අර ඔබ දක්වන්නේ ඒක මීට අවුරුද්දකට විතර කලින් එක්තරා ප්‍රකට සංචාරක සංගර ආයතනයක් කිව්වා ශ්‍රී ලංකාව තමයි best destination. ඔව්. නමුත් සංචාරක ව්‍යාපාරයේ මත පමණක් රඳා පවතින ආර්ථික ව්‍යුහයක් වෙනුවට එය ප්‍රයෝජනයට ගන්න අතර එහි බිඳවැටීමක් ඇති වුණත් බලපෑමක් නොවන ආකාරයේ ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීමේ සැලැස්මක් ව්‍යාපෘතියක් උවමනාවක් රාජ්‍ය විසින් ආණ්ඩුව විසින් ප්‍රදර්ශනය කර තිබෙනවා. දැන් මේ කියන පශ්චාත් දැන් අපි මේකෙන් උගෙන ගන්නා පාඩම් හරහා අනාගත ලෝකයට මුහුණ දෙනකොට අර ඔබතුමන් අපි අපේ සාකච්ඡාවේ ආරම්භ කරා මෙහි මාධ්‍ය කාර්යභාරය පිළිබඳව ඇත්තටම දෙස් විදෙස් මාධ්‍ය කාර්යභාරයත් මෙහිලා විශේෂ බලපෑමක් කරાવી. නිසකවම මොකද දැන් ඒ ඊට ප්‍රකට කාරණයක් මම හිතන අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නැහැ. මේ අවධියේදී අපි තොරතුරු දැනුම මේ සියල් ලබා ගන්නේ විවිධ මතවාද තර්ක විතර්ක අඳුනගන්නේ
ශාස්ත්‍රීය පොතපතට වඩා ජනමාධ්‍ය ඔස්සේ. ඒතකොට ජනමාධ්‍යයට ඇත්තම වගකීමක් තියෙනවා. මොකද්ද වගකීම? අප මාධ්‍යකරුවෝ මාධ්‍ය ආතන තේරුම් ගත යුතුයි. ජනතාව බහුතර ජනතාව, ඒ කියන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනවල නිරත සුළු පිරිස වෙනුවට පළල් ජනතාව අපෙන් තමයි දැනුම ගන්න. අපෙන් තමයි තොරතුරු ගන්න. ඒ නිසා අපට වගකීමක් තියෙනවා. යුතුයකමක් තියෙනවා නිවැරදිම තොරතුරු සමාජගත කරන්න. අපට වගකීමක් තියෙනවා ජනයා කුපිත කරන්නේ නැතුව, උකටලී කරන්නේ නැතුව, අපේක්ෂා බංගත්වයට පත් කරන්නේ නැතුව සිදුවීම් වාර්තා කරන්න සහ විවරණය කරන්න. අනිත් කාරණේ මේක කොරෝනා වෛරසයේ විශාල උවදුරක් තමයි. තවම ඒ ජාතික හෝ ගෝලීය ව්‍යසනයකට ඇවිත් නැහැ. කළුමරණ වසංගතය හෝ ස්පැනිෂ් ෆ්ලූ සමග සසඳන විට මෙය එකම මනුෂ්‍යයා හමුවේ තිබෙන එකම උවදුර විදිහට අරගෙන ඒ උවදුර තිබෙන කාලේ එය මාකට් කිරීමේ මාධ්‍ය භාවිතයේ වෙනුවට මේක මනුෂ්‍ය වර්ගයා මුහුණ දී ඇති ජාතියක් වශයෙන් අප මුහුණ දී ඇති ව්‍යසනයක්. මේ ව්‍යසනයෙන් ගොඩ ඇවිත් වඩා යහපත් වඩා සාධාරණ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියන තැනට ජනතාව යොමු කිරීම තමයි මම දකින්නේ මාධ්‍යයේ කාර්යභාරය විය යුත්තේ. ඔබතුමන්ගෙන් අවසාන වශයෙන් කල්පනා කළා දැන් ඔය කියවිච්ච කාරණයක්ම මුල් කරගන්නට දැන් අපි දන්නවා මේ COVID-19 වල මරණ ප්‍රතිශතය වාර්තා වෙන විදිහට විවිධ විශ්වවිද්‍යාලවල පර්යේෂණ වාර්තා හරහා කිසියම් අඩු 100% ප්‍රමාණයක් පෙන්වන්නේ. දැන් මේ පසුගිය කාලපරාසය අපි මේ ගෙවල් වලට වෙලා ගෙවපු කාලපරාසය තුල රට සාමාන්‍ය තත්ත්වයේ තිබුණා නම් රියානතුරු විවිධ ආකාරයේ මරණ ආදී දේවල් වල සංඛ්‍යාලේඛන බලද්දී ඒවායේ ප්‍රමාණය එකතු කරාම ඒ ව්‍යසනයන් මීටත් වඩා දරුණුද කියලා මට සමහරවිට හිතෙනවා. දැන් එතකොට ඔබතුමාන ඔය කියන ආකාරයටම COVID-19 කියන එක කිසියම් ආකාරයකට කෙටියෙන් අපි උත්තරයක් දෙමු. මේක මේ කිසියම් මේ බය ගැන්වීමේ ව්‍යාපෘතියක්ද කියලා මට හිතෙනවා. ඒ ලක්ෂණය තිබෙනවා ජනමාධ්‍යගේ චර්යාවේ ඔක්කොම එකට එකතු කරාම සමුච්චනය කරාම ඒ ලක්ෂණය දකින්නට තිබෙනවා. දැන් ඔබ කී කාරණේ මන් දන්නේ වෙලාව තියෙනවද කියලා. අසේල දැන් මේ වසංගතය පිළිබඳ සංඛ්‍යා එකතු කරන ප්‍රධානම මූලාශ්‍රයක් වන්නේ ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ තිබෙන ජෝන්ස් හොප්කින්ස් කියන පෞද්ගලික විශ්වවිද්‍යාලය. ඉතින් එහි තොරතුරු සලකන විට මීට පෙර පැවති කළ වසංගත වලින් සිදුව ඇති මරණ සංඛ්‍යාව සමග සසඳන විට මේ තවමත් ඒ භයානක පරිමාණයකට ඇවිත් නැහැ. ඉරාක ආක්‍රමණයෙන් පසුව ගත වූ වසර 17 ඇතුළත අඩුම වශයෙන් මිනිස්සු දසලක්ෂයක් මේ ගියා. අපේ රටේ මාර්ග අනතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඇවරේජ් එක සාමාන්‍ය දිනකට 8ක් දැන්. වර්ෂයකට 3000ක් ඉක්මවා තිබෙනවා. ඒ නිසා මේ එකම සමාජ ප්‍රශ්නය නෙවෙයි. නමුත් මේ අපි මුහුණ දෙන බරපතල අභියෝගයක්. ඉතින් ඒ එහි අභියෝගයේ තරමට අනුව වාර්තා කිරීම, විවරණය කිරීම සහ මඟ පෙන්වීම තමයි මාධ්‍යයේ කාර්යභාරය. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාට. ඒ නිසා අපි මාධ්‍යකරුවන් මේ මොහොතේදී දිවාරෑන් නොබලා මාධ්‍ය ආයතන වෙහෙසවීමක් සිද්ධ වෙනවා. හැබැයි එහිදී මේ සාධනීය කාරණා තවත් උත්සන්න කරමින් නිෂේධනීය කාරණා ඉතා හොඳින් Tamanගේ ප්‍රමාණයෙන් තේරුම් අරගනිමින් Taman තුළ සංඥාමනයක් සහිතව මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙනවා නම් සමාජයට තව දුරටත් අපිට කිසියම් ආකාරයකට සමාජයේ උකටලී නොකර කිසියම් ආකාරයකට සමාජය ධෛර්යමත් කරන්නට පුළුවන් කියලායි අපි විශ්වාස කරන්නේ.